එතකොට මේක මේ තේරෙන ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරන්න ඕනේ. කම්පියුටර් තේරෙන ලැන්ග්වේජ් එකට කම්පියුටර් තේරෙන්නේ මැෂින් කෝඩ් විතරයි. මැෂින් කෝඩ් කියන්නේ මේ විදිහට එක බිඳු භාෂාවක එක කියන්නේ කරන්ට් එක තියෙනවා. බිඳුව කියන්නේ කරන්ට් එක නැහැ. කරන්ට් එක තියෙනවා සහ කරන්ට් එක නැහැ කියන එක තමයි කම්පියුටර් තේරෙන්නේ. ඉතින් එතකොට මේ දිවීමේ ඉලක්කන්න තියෙන බයිනරි නම්බර්ස්. එතකොට මේ කෝඩ් එක බයිනරි නම්බර්ස් වලට හරවන්න ඕනේ. එහෙම හැරුවට පස්සේ තමයි කම්පියුටරේට තේරෙන්නේ. එතකොට කම්පයිලර් එක පාවිච්චි කරන්නේ මේ විදිහට ලියන සෝස් කෝඩ් එක මැෂින් කෝඩ් එකක් බවට පත් කරන්න. මැෂින් කෝඩ් කියන්නේ මේ විදිහට එක බිඳු විදිහට ලියන කෝඩ් එකක්. ඒක තේරෙන්නේ කම්පියුටර් එකට විතරයි. මේක අපිට කියවල තේරුම් ගන්න බෑ. මේක තේරෙන්නේ කම්පියුටරේට විතරයි. මේක අපිට කියවල තේරුම් ගන්න පුළුවන්. මේක හැබැයි කම්පියුටරේට තේරෙන්නේ නැහැ. මේක අපිට තේරෙනවා මේක කම්පියුටර් තේරෙන්නේ නැහැ. මේක කම්පියුටරේට තේරෙනවා අපිට තේරෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එක. source code අපිට තේරෙනවා. source code කියන්නේ අපි programming Java හරි C හරි Python වලින් හරි ලියන මේ code වලට program එකේ තියෙන code වලට තමයි source code කියන්නේ. මෙතන machine code නැත්නම් machine language කියන්නේ මේක බිඳුව විදිහට තියෙන කම්පියුටරේට තේරෙන language එකට. එතකොට source code එක machine code බවට පත් කරන්න ඕනේ. දැන් source code එකක් machine code කරන්න නම් තමයි compile එකක් ඕනේ කියලා මම කිව්විතර source code machine code බවට පත් කරන්නේ කවුද? compile එක. එතකොට source code ඒ විදිහටම run කරන්න බෑ. කම්පියුටරේ ඒවා තේරෙන්නේ නැහැ. හින්දා ඒක machine code කරන්න ඕනේ. ඒක තමයි software එක වැඩ කරන්නේ. හරිද? තේරෙනවද නැද්ද? දැන් කරා යන වැඩි වෙයි කියලාද? අවුලක් නෑ මට නම් තේරුණා. අනිත් එක්කෙනා තේරෙනවද? තේරෙනවා සර්. තේරෙනවා. එතකොට දැන් සාමාන්‍ය programming language කියන්නේ programming language ගත්තාම C, C++, C Sharp, Python වගේ ගොඩක් තියෙනවා. හැම ඒ වගේ ඒ වැඩි කරන්නේ source code එක කෙලින්ම machine code එකක් කරනවා. ඒකට පාවිච්චි කරන්නේ compile එකක්. ඒ compile කියන program එකෙන් තමයි මේ විදිහට ලියන source code එක machine code එකක් කරන්නේ. හැබැයි Java වලදී ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. Java වලදී කෙලින්ම source code එක කෙලින්ම source code එක machine code කරන්නේ නැහැ. මෙතන වෙනසක් තියෙනවා. source code එක intermediate මොකද? සර් කම්පයිලර්ස් වලට එක්සැම්පල් මොකක් හරි තියෙනවද සර්? compiler example එකක්. Java වලදී නම් Java C තමයි compiler විදිහට ගන්නෙ. ඒ අරින්න මොකක් example එකක් කියන්නේ. මට තේරුන්නේ නැහැ. හරියට තේරුන්නේ නැහැ අපිට. මොකක්ද ඔය? සර් එතකොට අර Java program එක අර අපි අර මේ commands දෙන්න ගන්න අර black color එකට එන commands prompt එකද මේ compiler එක කියන්නේ? නෑ. command prompt එක කියන්නේ අපි අපේ කම්පියුටර් ඇතුලේ Java run කරගන්න පාවිච්චි කරන command prompt එකෙන් තමයි අපි ඉගෙන ගන්නකොට Java run කරන්නේ. ඊට පස්සේ command prompt එක පාවිච්චි කරන්නේ ඔය semester 1 වල විතරයි. එතන තියෙන command line interface එකනේ. අපේ කම්පියුටරේ තියෙන්නේ මේ graphical interface එකක්. මෙතන Java පොඩ්ඩක් මම පෙන්නන්න.
මේ ස්ක්‍රීන් එක පේනවද? පේනවද? ඔව් සර්. එතකොට මේක පේනවනේ JDK 8 කියලා එකක් තියෙනවා. තව JRE කියලා තියෙනවා. ඔයාගේ කම්පියුටර් එකේ ඇති මේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල. එතකොට මේකේ ගියාම bin කියලා එකක් තියෙනවා. bin එකේ තියෙනවා මේ විදිහට tool. මේක බලලා මේ තැනට ගිහලා බලලා තියෙනවද මේ tool එක? එතකොට මේක තියෙනවා මේ Java C කියලා එක. Java C කියන්නේ කම්පයිලර් එක. මේකට තමයි කම්පයිලර් එක කියන්නේ. එතකොට අපි එතන ප්‍රෝග්‍රෑම් එකක් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ රන් කරනකොට ගහනවා නේද මේ ප්‍රෝග්‍රෑම් එකේ මේන් මෙතඩ් එකේ තියෙන ක්ලාස් එකේ හරි. නම ගහලා Java C කියන කම්පයිල් කරන්න කියලා. මේක තමයි හරි සර්. මේක තමයි කම්පයිල් එක. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක කියන්නේ අපි අපේ මේ Java software එකට මේ කමාන්ඩ් එකෙන් පාවිච්චි කරන මේක අපිට graphical එකකින් semester 1 වලදී graphical user interface එකකින් මේ Java පාවිච්චි කරන්න දීලා නැහැ තාම. يعني මුලින්ම අපි කරන්නේ පුරුදු වෙන එකනේ කරන්නේ. එතකොට කරන්නේ පුරුදු වෙන එකනේ මුලින් පුරුදු වෙන්න බෑ. නැත්තම් මේ IntelliJ IDE හරි ඒ වගේ එකක් දාලා මේ rich environment එක edit කරන්න පුළුවන්. නමුත් අර මේ මුල් කාලේ පුරුදු වෙන්න ඕනේද කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරන්න. ඒක පස්සේ කියලා දෙන්න. එතකොට මෙතන දැන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක නම් කෙලින්ම source code එක machine code කරනවා. Java වලදී වෙන්නේ source code එක කෙලින්ම machine code කරන්නේ නැහැ. source code එක Java compiler කියන්නේ Java C මම අතට පෙන්නේ Java C Java compiler intermediate byte code කියලා code එකක් බවට පත් කරනවා. එතකොට මේ source code එක අපිට කියවලා තේරුම් ගන්න පුළුවන් කම්පියුටරේට තේරුම් ගන්න බෑ. machine code එක අපිට තේරුම් ගන්න බෑ කියවලා ඒනට කම්පියුටරේට තේරෙනවා. intermediate byte code එක අපිට තේරුම් ගන්නත් බෑ කියවලා මේ කම්පියුටරේට තේරුම් ගන්නත් බෑ. ඊට පස්සේ කරන්නේ මේ intermediate byte code එක Java interpreter. නැත්නම් අපි මේකට කියනවා JVM, Java Fly, Java Engine. මේවා ලියා ගන්න ඕනේ ලියා ගන්න. Java compiler තමයි Java C කියන්නේ. ලියා ගන්නවද? Java compiler කියලා ලියලා ඒක ඉස්සරහින් ඉරන් ගහලා ලියන්න Java C කියලා. tool එක. ඊට පස්සේ Java interpreter කියන්නේ ඒක ඉස්සරහින් ලියන්න මේකට තව නම් තියෙනවා JVM, Java Fly, Java Engine. ඒ නම් කියනවා Java interpreter. එතකොට මම කලින් කිව්වා අනිත් programming language වල නම් කෙලින්ම source code එක machine code කරනවා compiler එක පාවිච්චි කරලා. Java වලදී වෙන්නේ source code එක Java C නැත්නම් Java compiler පාවිච්චි කරලා intermediate byte code එකක් කරනවා. ඊට පස්සේ intermediate byte code එක Java interpreter නැත්නම් JVM, Java Fly, Java Engine කියන මේ software එක නැත්නම් ඒ tool එක පාවිච්චි කරලා machine code බවට පත් කරනවා. machine code බවට පත් කරාට පස්සේ කම්පියුටරේට ඒක කෙලින්ම රන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා source code සහ machine code අතර තියෙන වෙනස. source code කියන්නේ they are alphanumeric. alphanumeric කියන්නේ මේ keyboard එකේ තියෙනවනේ ඉලක්කම් සහ අකුරු කියලා. ඉලක්කම් අකුරු මේ වගේ තව විශේෂ සංකේත තියෙනවා hash ඒ වගේ alphanumeric කියන්නේ ඒවට. එතකොට source code එකක තියෙන්නේ ඒවා ඉංග්‍රීසි අකුරු ඉලක්කම් ඒ වගේ වනේ. මේ source code එකේ තියෙන ඉංග්‍රීසි අකුරු මේ සංග්‍රහ වරහන් කොටු වරහන් නිකන් වරහන් උද්දෘතකම semicolon ඒ වගේ ඒවා තමයි source code එකේ තියෙන්නේ. එතකොට අපි කියන source code එකේ තියෙනකොට they are alphanumeric. ඒවා alphanumeric. මේ keyboard එකේ තියෙන දේවල් මේ අකුරු එහෙම තමයි ඒකේ තියෙන්නේ. මේ alphanumeric කියන්නේ keyboard එකේ තියෙන අකුරු ඉලක්කම් ඒවට. එතකොට source code එකේ තියෙන ඒවා. ඒ machine code වල they are numeric binary. numeric කියන්නේ සාමාන්‍ය
මේ ඉලක්කම් බයිනරි කියන්නේ 1 බිංදුව 1 බිංදුව. ඒතකොට ගොඩක් වෙලාවට මැෂින් කෝඩ් වල තියෙන 1 බිංදුව 1 බිංදුව කියන ලැන්ග්වේජ් එකකින් තමයි. ඊට පස්සේ තියෙනවා easy to read. මේ source code අපිට ලේසියෙන්ම කියවලා තේරුම් ගන්න පුළුවන්. easy to read. machine code කියන එක difficult to read. අපිට කියවලා තේරුම් ගන්න බෑ. ගොඩක් හොඳ programming knowledge එකක් තියෙන මහාචාර්ය විද්‍යාඥයෝ වගේ කෙනෙක්ට නම් ගොඩක් කියවලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව වගේ තියෙන එකක් කියවලා තේරුම් ගන්න බෑ. called high level language. අපි මේවට කියනවා source code වලට high level language කියලා. machine code වලට කියනවා low level language කියලා. ඊට පස්සේ source code වලට කියනවා can't run on the processor directly. මේක කෙලිම processor එකේ run කරන්න බෑ. ඒ කෙලිම processor එකේ run කරන්න බැරි. මේක source code එකේ machine code එකක් කරන්න ඕනේ. නැත්නම් computer එකට තේරෙන්නේ නැහැ මේ ඉංග්‍රීසි වචන. public class, public static void මේ වගේ වචන තිබ්බට computer එක දන්නේ නැහැ. computer එක දන්නේ 1 බිංදුව කියන language එක. හින්දා can't run on the processor directly. කෙලින්ම processor එකේ run කරන්න බෑ. හැබැයි machine code තියෙන 1 බිංදුව කියන language එකෙන් එතකොට direct run on the processor කෙලින්ම run කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට program එක run කරලා දෙන්නම්. ස්ක්‍රීන් එක පේනවනේ මම කරගෙන යනවා පේනවනේ. ඔව් සර් පේනවා. පේනවනේ. එතකොට මම මෙතන ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. මම දැන් කොහොමද ලියන්නේ කියන එක කියලා දෙන්න යන්නේ. තාම පටන් ගත්ත පළවෙනි දවසේ public class එකක් හදන්න මේ විදිහට මෙතන public කියන්නේ access modifier කියලා කියන්නේ මේකට. අපි class එකක් හදන්න ඕන නම් දෙන keyword එක තමයි class කියන keyword එක. ඊට පස්සේ දෙන්න ඕනේ class එකට නමක්. මම ex1 කියලා දෙනවා. අපි එහෙම සංග්‍රහණයක් දාන එකට කියනවා class එක declare කරනවා කියලා. ඊට පස්සේ class එකක් run කරන්න නම් main method එක තියෙන්න ඕනේ. ඊට පස්සේ main method එක හදනවා. public ඒකෙත් access modifier එක දෙන්න ඕනේ. මේ static කියන්නේ non access modifier. තේරෙන්නේ නැති මට කවන්නේ අහගෙන ඉන්න. static main කියන්නේ main method එකේ නම. මේ ඇතුලේ main method එක මේක method එකක් හින්දා තමයි මේ සුළු වරහන් වල තියෙන්නේ මේ ඇතුලේ දාලා තියෙන්නේ පැරාමීටර් එක විදිහට string array එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ main method එක ඇතුලේ මම ලියනවා අපිට වෙන්න ඕන දේ මම ලියනවා මොකක් හරි වචනයක් print කරන්න කියලා මෙතන තමයි print කරන්න ඕනේ තියෙන්නේ print කරන්න කියනවා hello world කියන එක
දැන් මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකකදී දැන් මේක හදලා ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. ඊට පස්සේ මේක සේව් කරගන්නවා. එකවරක් රන් කරපු එකනේ හිටිය ගෝනේ මේක දැන් සේව් කරගන්නේ මොන නමින්ද? සේව් කරන්නේ main method එකේ තියෙන class එකේ නමින්. එතකොට main method එකේ තියෙන class එක තමයි මේ class එක class එක ඇඳින එක තමයි ex1 කියන එක. ඒ class එකේ මොකක්ද කියනවා? නම වෙනස් කරා ඒ class එකේ නම මම තව එකක් හදලා තියෙනවා හින්දා es1 කියලා වෙනස් කරා. එතකොට මේක එක්ස්ටෙන්ෂන් එක දෙන්න ඕනේ මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකක් හදලා අපි රන් කරනකොට මේක රන් කරනකොට රන් කරන්න මේක සේව් කරනකොට අපි එක්ස්ටෙන්ෂන් එක දෙන්න ඕනේ .java කියලා. මම මේක ලිව්වේ මේ notepad එකේ ඕන ඒක සේව් කරලා ඉවරලා මේක රන් කරන්න යන්න ඕනේ command prompt එකට. command prompt එකට ගිහිල්ලා අපි දැන් අර අපි සේව් කරගත්තානේ ෆයිල් එක. ඒ සේව් කරගත්ත ෆයිල් එක තියෙන තැන command prompt එකට පෙන්වන්න ඕනේ. ඒක අපි command prompt එකට ෆයිල් එක තියෙන තැන පෙන්වන්නේ මෙහෙම cd කියලා command එකක් තියෙනවා. ඒක type කරන්න ඕනේ. cd කියලා type කරන්න ඕනේ. cd මෙතන පේනවා නේද es1 කියලා එකක් තියෙනවා. es1 ඒ කියන්නේ අපි අර සේව් කරගත්ත ෆයිල් එක මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන මේ ෆයිල් එක තියෙන තැන ලොකේෂන් එක කොපි කරගන්න ඕනේ. ඒක කොපි කරන් ගිහින් command prompt එකට දෙන්න ඕනේ. command prompt එකේ තියෙන මෙතන ගෙවන්නේ cd කියලා. cd කියලා ගාලා ස්පේස් එකක් තියලා ස්පේස් එකක් තියලා ඉන්න පේස්ට් කරනවා. දැන් command prompt එක දාන්නවා අර අපි es කියලා ෆයිල් es කියන ෆයිල් එක සේව් කරගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ java c තමයි compiler. මේ source code එක මේ intermediate byte code එක බවට පත් කරන්නේ java c එකෙන්. ඒතර අපි java c ට දෙන්න ඕනේ java c කියලා type කරලා source file එක දෙන්න ඕනේ මෙතන. source file එකේ නම තමයි es
1 කියන්නේ මේකේ එක්ස්ටෙන්ෂන් එක තමයි ES1 එක්ස්ටෙන්ෂන් එක .java. ඒතර මේ විදිහට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට දෙන්න ඕනේ Java කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ඇවිල්ලා Java C ට මේ ES1 කියන source file එක දෙන්න ඕනේ. එතකොට වෙන්නේ Java C කියන්නේ compiler නේ. එතකොට compiler මේ source file එකේ තියෙන source code එක intermediate byte code එකක් බවට පත් කරනවා. මොනවා හරි වැරදි තියෙනවා නම් වැරදිත් අල්ලනවා. ඒ කියන්නේ මම ප්‍රෝග්‍රෑමින් එක ලියනකොට මොනවා හරි වැරද්දක් කරලා තියෙනවා නම් කැපිටල් ලියන්න ඕන සිම්බල් ලියලා තියෙනවා නම් මොකක් හරි මාක් එකක් අඩු නම් ඒවා ඒ වැරදි අල්ලලා ඒවා අපිට පෙන්නනවා. මේකේ කිසිම වැරද්දක් නැහැ. වැරද්දක් ආව නම් මෙතන error කියලා පෙන්නනවා. මෙතන error එකක් එන්නේ නැතුව ඊළඟ line එකට load වුණා කියන්නේ කිසිම error එකක් නැහැ මේකේ. දැන් කරන්න තියෙන්නේ දැන් intermediate byte code එක හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවාද ඉතින්ලා මෙතන තිබ්බේ ES1 කියලා විතරයි ES1 කියලා විතරයි තිබ්බේ. දැන් ES1.class කියලා අලුත් එකක් තියෙනවා. මේ මොකද්ද මෙතන තියෙන්නේ? ES1.class කියලා. තමීර මොකද්ද තියෙන්නේ? ES1 කියන source file එක Java C එකෙන් compile කරාට පස්සේ මේ අලුතෙන් හැදලා තියෙන්නේ මොකද්ද? intermediate byte code එක. එහෙනම් මම කිව්වේ source file එක run කරාම හැදෙන්නේ intermediate byte code එක. ඊට පස්සේ මේ intermediate byte code එක අරන් Java කියන tool එකට දීලා machine code බවට පත් කරන්න. machine code බවට පත් වුණාම run වෙනවා. එතකොට දැන් මෙතන intermediate byte code එක හැදිලා තියෙන්නේ. දැන් අපි කරන්නේ Java කියන Java interpreter. Java interpreter. ඒතකොට Java interpreter අපි කියන්නේ Java කියලා. මේ Java කියන tool එකේ තමයි ඒක තියෙන්නේ. ඒතකොට Java කියන tool එක පාවිච්චි කරලා මේක run කරනවා. එතන මම file එකේ නම ආයෙ දෙනවා ES1 කියලා. මෙතන extension එක දෙන්නේ නැහැ. නිකන් file එකේ නම විතරයි දෙන්නේ. එතකොට මේ hello world කියලා මෙතන display වෙලා තියෙනවා. මේ වෙලාව සරල program මේ command prompt එක අපි පාවිච්චි කරන්නේ programming Java programming ඉගෙන ගන්නකොට පුරුදු වෙන්න විතරයි. මේවෙන් software හදන්නේ නැහැ. software හදන්න වෙනම මේ softwares තියෙනවා. software හදන්න වෙනම softwares තියෙනවා. මේක අපි පාවිච්චි කරන්නේ නිකන් ඉගෙන ගන්න විතරයි programming. දැන් තේරෙන්නේ නැති අපිට කොහොමද මේ කැම්පස් එකේ අපි ප්‍රැක්ටිකල් කරන්නේ තියෙන ප්‍රශ්න 40ක් පේපර් එකේ ප්‍රශ්න 40 උත්තර ලියන්න විතරයි. නමුත් අර දැනගෙන ඉන්න ඕනේ ඉතින් මෙයා කරනවා. ඊට පස්සේ තියෙනවා ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් සහ Java ප්‍රෝග්‍රෑමින් අතර තියෙන වෙනස. ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් කියන්නේ Java එකෙන් අනිත් හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකම උදාහරණයක් විදිහට C වගේ C C# මේ වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් Java සහ ඒ වගේ අතර තියෙන වෙනස මොකක්ද කියලා බලන්න යන්නේ. Traditional programming වලදී convert the source code into machine code at once. source code එක එකපාරින්ම machine code කරනවා. මෙතන පාවිච්චි කරන compile එක source code එක එකපාරම machine code කරනවා. එතකොට මේ machine code කෙලින්ම කම්පියුටරේ run වෙනවා. source code එක එකපාරින්ම machine code වලට පත් කරනවා. හැබැයි Java වලදී එකපාරින්ම source code එක machine code කරන්නේ නැහැ. Java compiler doesn't convert the source code into machine code directly.
Java compiler again Java C doesn't convert the source code into machine code directly. කෙලින්ම machine code වල පත් කරන්නේ source code එක intermediate byte code එක වල පත් කරනවා Java compiler. ඊට පස්සේ තමයි intermediate byte code එක Java interpreter නැත්නම් JVM වලින් machine code වල පත් කරන්නේ. Can directly run. මේවා කෙලින්ම run source code එක machine code කරලා කෙලින්ම run කරන්න පුළුවන්. මේක can't directly run, need to Java interpreter. JVM only. Java compiler තෝනේ JVM කියලා ආයෙ run කරන්න වෙන එකක්. source code එක intermediate byte code කරන්න Java compiler ඕනේ. ඊට පස්සේ ආයෙ Java interpreter එකෙන් තව run කරන්න program එකක් ඕනේ. මෙතනදී එහෙම ඕනේ. මෙතන source code එක කෙලින්ම machine code කරා ඊට පස්සේ කෙලින්ම run කරන්න පුළුවන්. මෙතනදී කෙලින්ම run කරන්න බෑ. need to Java interpreter program. Java exe. මේකට කියනවා Java exe කියලා. මේ tool එකත් අතන අර bin folder එකේ තියෙනවා. මේ tool එකත් bin folder එකේ තියෙනවා. ඔයාලට පේනවනේ මේ program file කියලා එකක් තියෙන්නේ. පේනවනේ මේ මම මෙතන මේ JDK JRE කියලා තියෙන එක පේනව නේද? නැද්ද? නස්මි පේනවද? කමිල පේනවද? කවුරුත් එකෙන් කියන්නේ පේනවද කියලා? වෙනවා සර්. පේනවනේ. එතකොට මෙතන දැන් අපි ආයෙ මම පස්සට යනවා. පස්සට ගියාම අපි මේ Java ඔයාලගේ දැන් install කරලා නම් තියෙන්නේ. මේක පේන බලන්න පුළුවන්. එතකොට මේ තියෙනවනේ දොල්ල C එකට ගිහිල්ලා C එකේ තියෙනවා program file කියලා. program file වල තියෙනවා ඔයාලා install කරලා තියෙනවා නම් Java කියලා file එකක්. ඒකට යන්න. ඒකට ගියාම තියෙනවා JDK සහ JRE කියලා. JDK කියන්නේ Java Development Toolkit කියන එක. JRE කියන්නේ Java Runtime Environment කියන එක. ඒතර මේ Java Runtime Environment එක ඕනේ Java program එකක් run කරන්න. මේ Java JDK කියන්නේ Java Development Toolkit. ඒ කියන්නේ Java program එකක් හදන්න ඕන tool තියෙන්නේ මේක ඇතුලේ. Java Development Toolkit tool ටික තියෙන්නේ මේක ඇතුලේ JDK ඇතුලේ. ඒකේ bin කියන folder එක ඇතුලේ. මෙතන bin කියන folder එක ඇතුලේ මෙතන තියෙනවා tool 54ක් තියෙනවා. මෙතනදී අපිට first semester එකේ ඉගෙන ගන්න තියෙන්නේ Java කියන එක ගැන ඉගෙන ගන්න තියෙනවා. Java කියන්නේ අර interpreter එක මම කියපු intermediate byte code එක intermediate byte code එක machine code බවට පත් කරනවා. එහෙම නැත්නම් intermediate byte code එක run කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්නේ මේ Java කියන tool එක. අපි Java කියන tool එකනේ අර intermediate byte code එක දුන්නේ නැදනේ Java ES1 කියලා. මේ Java C කියන්නේ source code එක intermediate byte code එක බවට පත් කරනවා. ඒ කියන්නේ compiler එක Java C කියන්නේ compiler එක Java කියන්නේ Java interpreter එක Java doc කියලා තව තියෙනවා. ඊට පස්සේ ගොඩක් තියෙනවා. Java JDB කියන්නේ Java debugger කියන එක. Java debugger කියන්නේ මේකෙන් තමයි අපි code එකක් compile කරනකොට errors අල්ලන්නේ. errors catch කරන්නේ. errors අල්ලලා keying line එකේ error එක තියෙන්නේ. error එක මොකක්ද error එක syntax error එකක්ද එහෙම error එක ගැන විස්තර ඔයාලා දෙන්නේ මේ JDB කියන tool එකෙන්. මේක අපි ගොඩ semester 1 වල ඉගෙන ගන්න තියෙන්නේ මේ Java කියන එකයි Java C කියන එකයි Java doc කියන එක. Java doc කියන්නේ අපිට document comment කියලා එහෙම තියෙනවා. එතකොට
හරි නිකන් ටීවී එකක් ගන්නකොට අර මැනුවල් එකක් දෙන්නේ ටීවී එක ගැන විස්තර දෙන. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර හදන්නේ මේ Java doc කියන එකෙන්. Java debug වලින් තමයි errors catch කරන්නේ. එතකොට මේකේ මේ අපිට දැන් වැදගත්ම දෙක තමයි Java Java C කියන එකයි. Java වලින් තමයි අර Java තමයි Java interpreter එක. ඒ කියන්නේ intermediate byte code එක machine code කරන්නේ මේ Java වලින්. මේ Java වල තමයි අපි ඉස්සෙල්ලා command prompt එකේ type කරේ Java එකේ. Java C කියන්නේ source code එක intermediate byte code වලපත් කරන tool එක. එතකොට මේ tool එක මතක තියාගන්න ඔයාලා install කරලා දිනනවා නම් මේක තියෙනවද කියලා බලන්න ගිහින්. big folder එකට ගිහින් මේ tool ටික බලන්න. එතකොට අපිට ඕනේ need the interpreter program java.exe to convert the intermediate byte code into machine code. intermediate byte code එක machine code වලට කරන්න Java interpreter එකක් ඕනේ interpreter program එක. platform dependable කියන්නේ මොකද? අපි වෙන software එකකින් මොකක් හරි වෙන software එකකින් වෙන programming language එකකින් program එකක් හදුවොත් ඒක Windows වලයි OS Mac වල Macintosh වලයි Linux ඒ වගේ OS හැම OS එකකින්ම run කරන්න බෑ. Windows වල run කරන එක කායි Linux වල run කරන්න බෑ. අපි OS එක මාරු කරනකොට program එකක් වෙනස් කරන්න software එකක් වෙනස් කරන්න බෑ. traditional programming වලින් හදුවොත් Java නැතුව වෙන එකකින් හදුවොත් අපි Java වලින් හදුවොත් platform independable. ඒ කියන්නේ එකම software එක හැම ඕනම OS එකක run කරන්න පුළුවන්. Java වලින් හදුවොත්. Java වල තියෙන ලොකුම වෙනස ඒක තමයි. මේකෙන් වෙන programming language එකකින් හදුවොත් software එක වෙනස් කරන්න ඕනේ OS එක වෙනස් කරනකොට. OS එක කියන්නේ operating system එක. Java වලින් හදුවොත් වෙනස් කරන්න ඕනේ නැහැ. platform independent. එතකොට ප්‍රශ්න මොකක්ද තියෙනවා? ඔය ලැප් එකකින්ද ලොග් වෙලා ඉන්නේ? චමීල නෑ සර් ෆෝන් එකෙන් ඉන්නේ. අනිත් එක්කන ලැප් එකකින්ද? ඇහෙන්නේ. ලැප් එකේ ඉන්නවා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අර වින් ෆෝල්ඩර් එකට ගිහලා ඒ ටූල් ටික බලන්න ඉදී කියලා දෙන්න පුළුවන්. Select from among the following valid output generated after Java source file successfully compiled. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේකට උත්තරේ දන්නවද? මේ DIT වල ආව ප්‍රශ්නයක් මුල් ටිකේ. මේ 2016 හතරවෙනි ප්‍රශ්නේ. Select from among the following valid output generated after Java source file is successfully compiled. Java source file එක compile වුණාට පස්සේ හැදෙන code එකට මොකද කියන්නේ? Select from among the following මේ පල්ලෙහා දිගින් select කරන්න ඕනේ. valid output එක Java source file එක successfully compile වුණාට පස්සේ Java interpreter
Java interpreter කියන්නේ කම්පයිල් වුණාට පස්සේ දෙන කෝඩ් එකට කියන නම. කම්පයිල් කරලා පස්සේ දෙන කෝඩ් එකට කියන නම නේ අහන්නේ. කමන්නේ මොන උත්තර දෙන්න. බයිට් කෝඩ් නේ. බයිට් කෝඩ් එක. ඉන්ටර්මීඩියට් බයිට් කෝඩ් කියලා නෑ. මේ උත්තරේ කළු කරලා තියෙන්නේ 2016 පෙබරරි හරි උත්තර කළු කරලා. එතකොට මේ ඉන්ටර්මීඩියට් බයිට් කෝඩ් කියලා කියන්නේ මොනවද? UPSC එකෙන් දෙන පේපර් වල ඒ සම්පූර්ණ වචනේ දාන්නේ ඉන්ටර්මීඩියට් කියන එකෙන් කියලා බයිට් කෝඩ් කියලා තියෙන්නේ. අපි කෙටියෙන් කියන බයිට් කෝඩ් කියලා. එතකොට බයිට් කෝඩ් කියලා කියන්නේ Java compiler කියන්නේ මොකද්ද එතකොට? මේ ලක්ෂ්මී කෙනෙක් කෙනාට මම කියනවා එහෙනද? එහෙනවද? කියන්නේ වා කියන එක මට එන්නේ නැහැ. ඔයාලට එහෙනවනම් chat එකට message එකක් කරලා. ඇහෙනවා සර්. එහෙනවනේ. මේ ස්ක්‍රීන් එක share කරන්න පුළුවන්ද? ලැප් එකෙන් දින්නේ. මිනිත්තුවක් දෙන්න සර්. ඒකට Java compiler කියන්නේ source code එක intermediate byte code වලට පත් කරන tool එක. මේ Java interpreter කියන්නේ tool එකක්. code එකක් නෙමෙයි. tool එකක්. මේ P code කියලා එකක් නෑ. ඒක බොරුවක් දාලා තියෙන object code එකක් නෙමෙයි. ඒක අදාළ වෙන එකක්. මේ EDV කියන තුන තමයි අදාළ උත්තර තුනකට තියෙන්නේ. එතකොට අපි Java interpreter කියන්නේ Java interpreter Java compiler කියන්නේ tool එකක්. Java interpreter කියන්නේ intermediate byte code එක machine code කරන tool එක. Java compiler කියන්නේ source code එක intermediate byte code එක වලට පත් කරන tool එක. ඒතර source code එක compile වුණාට පස්සේ වෙන්නේ intermediate byte code එකක් බවට පත් වෙන්නේ. intermediate byte code එක Java interpreter එකෙන් run කරාට පස්සේ machine code. හරිද? මම security දුන්නා screen share කරන්න පුළුවන් නා මම share කරන්නේ නවත්තන්න නේ. share කරන්න පුළුවන් මම මේවා දීලා තියෙන security වලින්. හරි සර්. ඔයාලට උතනින් C එකට යන්න. desktop එකේ C එකට. edit PC.
CD program file එකෙන් යන්න. ඔව්. ඔකට ගියාම තියෙනවා Java කියලා තියෙනවා. JDK විතරේ දිනේ JRE නැත්තේ? සර් JDK එකෙන් තියෙන Java runtime environment එක නෑ. ඔය ක්ලික් කරන්න ඕනේ ඒක නේද? බින් එක මේක කලින් ගිහින් බැලුවද? ඔයා මොකක් හරි මේක ඉන්ස්ටෝල් කරනකොට මොකක් හරි වෙලා තියෙනවා. තමයි සර් දන්නේ නැහැ. මේක ඔක MB 211ක් විතර වෙන්නේ මේක අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරා නම් හරි. මේ මොකද්ද මේ APMS Info පල්ලා පල්ලෙන් යන්න බෑ. මේ එක අයිටම් එක එකක් තියෙනවා. පල්ලෙන් යන්න පුළුවන් නේ? මවුස් එකේ මේකෙන් පල්ලෙන් යන්න පුළුවන් නේ? ඔව් මං කියන්නේ එහෙම නෙමෙයි සර් මට ඇහෙන්නේ නැහැ සර්. දැන් එනවද? දැන් හරි සර්. ඕකේ පල්ලෙහාට යන්න පුළුවන් නේද? ඔව් සර්. ටූල් ටික තියෙනවා උඩ මොකක් හරි වෙන එකකුත් තමයි මේක ඇතුළේ දාලා තියෙන්නේ. සර් මේ තියෙන්නේ සර්. ටූල් ටික තියෙනවා. මොකක් හරි ඩේටාබේස් මේ ඉන්ස්ටෝල් කරාද? මේ SQL ඉන්ස්ටෝල් කරාද? ඔව් සර්. මට වෙන්නේ ඔය එක මේ JDK ඇතුළේ ඒක ඇතුළේ ඉන්ස්ටෝල් කරන්න. නැත්නම් මේ JDK ඇතුළේ තියෙන මේ ටූල් සර් මට ලැප් එකේ හරියට ඇහෙන්නේ නැහැ සර්. මොකද කරන්නේ? හරි දැන් මේ ටික තියෙනවනේ දැන් යන්නකෝ මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්නකො. දැන් එනවනේ. සර් මට මිනිත්තුවක් දෙන්න මම ෆෝන් එකකින් කනෙක්ට් වෙන්න මට ඇහෙන්නේ නැහැ සර්. Recording in progress. හරිද? හරි සර්. මෙතන ටූල් ටික තියෙනවා ඔයා මොකක් හරි SQL install මේක ඇතුළේ install කරලා නැත්නම් අර ඔව් සර්. ඒක මේක ඇතුළේ Java ඇතුළේ install කරන්න කමන්නේ දැන් ටූල් ටික තියෙනවා මේක වැඩ කරනවා ඇති command prompt එකට යන්න command prompt එකට නෙමෙයි notepad එකට යන්න notepad එකේ මෙතන search කරන්න ඔතන යට තියෙන search කරන්න යටම තියෙන්නේ මේකද සර්? නෑ ඔතන යට තියෙනව නේද search කරන්න කියලා type here to search this PC එකේ නෙමෙයි ඔයාගේ කම්පියුටරේ යටම තියෙන්නේ search කරන්න search by notepad කියලා search කරන්න එතන search කරන්න ඔතන type කරන්න notepad කියලා මේ search bar එකේ search bar එකේ type කරන්න link
නෑ සර්. මෙතන ටයිප් කරන්න notepad කියලා. search bar එකේ ටයිප් කරන්න පුළුවන්. notepad. ඉතින් ආයෙත් ක්ලික් කරන්න. දැන් ඔගේ ටයිප් කරනවා public class. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලමු වැඩ කරනවා කියලා. වැඩ කරනවා නම් අවුලක් නෑ. public class is the class. class කියනකොට CLA යකුණක් ඉන්නවා. ඊට පස්සේ සංගල වරහන් ගන්නවනේ සංගල වරහන්. මෙතන enter button එකට උඩින් තියෙන. ඒක අනිත් පැත්තේ. එතන එහා පැත්තේ තියෙනවා අනිත් පැත්තට දාන්න. ඔතන එහා පැත්තේ තියෙනවා අනිත් පැත්තට දාන්න තියෙනවා. එතන ඔයා දැන් ඔබ ප්‍රෙස් කරන කී එකට අනිත් පැත්තේ තියෙන කී එක. හරි. ඒ දැන් එන්ටර් කරන්න. දැන් මොකද කරන්නේ සර්? එන්ටර් බටන් එක බලන්න. එන්ටර් බටන් එක එන්ටර්. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ ආයෙ ලියන්න පබ්ලික්. දැන් මෙතන එක ගන්න ඕනේ. මෙන්න මෙතන පබ්ලික් කියලා ලියන්න. පබ්ලික් static is space එකක් static. static කියනකොට ඔතන එනිමේනේ අයි. ඔතන ඉන්නේ static සර් මිනිත්තුවක් දෙන්න සර්. හරි. කොරේ කෑ ගහනනේ. අමීරට බලා ගන්න පුළුවන්ද මේ ප්‍රෝග්‍රෑමින් ෆයිල් වලින් මේ ටූල් ටිකෙන් බලන්න පුළුවන් නේ. ඔයාලා ෆෝන් එකේ Hello? සර් කියන්න සර්. දැන් හරිද? දැන් හරිද? මගේ වචන නෙමෙයි දැන් හරිනේ. මේ ඊට පස්සේ උතන E නෙමෙයි එන්න ඕනේ. A නෙමෙයි. ඔව් වචනෙම අයින් කරන්න. කොහොමද සර්? ඒ ටිකත් අයින් කරන්න. ඉතුරුලා තියෙන ටිකත් මකලා දාන්න. ඉතුරුලා තියෙන ටිකත් මකලා දාන්න. අයින් කරන්න. කොහොම අයින් කරන්නේ සර්? එපා දැන් තියන්න. දැන් ස්පේස් එක බලන්න. ස්පේස් එක බලන්න. ඒ බලන්න හරිනේ. ඊට පස්සේ S අකුර. S අකුර. S S T T T T T T T T E නෙමෙයි T E නෑ A A T ඊද සර්? T T T I C C C C ඊට ස්පේස් එකක් V void කියලා ටයිප් කරන්න void V O I D void V O I D ඊට ස්පේස් එකක් main
MAIN main. ඊට පස්සේ සුළු වරහණ කියන්නේ නිකම්ම වරහණ. ස්පේස් එකක් තියලාද සර්? ස්පේස් එකක් තිබ්බත් කමක් නැහැ නේද? කමක් නැහැ ඔහොම තියෙන. නිකම්ම දාන්න. බ්‍රැකට් එක වරහණක්. shift එකත් එක්ක ගන්නවා. ඊට පස්සේ string කියලා ලියන්න ඕනේ වරහණ ඇතුලේ ලියන්න දෙයක් තියෙනවා. වරහණ ඇතුලේ then capital S string capital S S capital කරන්න string ඊට පස්සේ ස්ථාන args නැත්නම් x කියලා දෙනවා x විතරයි X ඔය x අකුර capital ද සර්? නෑ ඒක ප්‍රශ්නේ නෑ. අතන public class කියන දැන් ආයන්නේ මෙතන class එකේ නම දෙන්න බැරිලා. මෙතනද සර්? public class කියන්නේ class අන්න එතන class කියන්නේ වරහණයි වරහණ ගාන යනවා. අන්න හරි. මෙතන සර්? නෑ තපොඩ මේ වම් පැත්තේ. එතන ක්ලික් කරන්න. ක්ලික් කරලා ස්පේස් යොගන්න. ඔබලා උදේන දෙන්න capital EX capital E simple X 1 කියලා දෙන්න. එක ඔය දුන්නේ ක්ලාස් එකේ නම ඊට පස්සේ ආය අතන දෙන්න කියලා දෙන්න. කොතනද සර්? string X කියන දා. හරිද? ඔතන දෙන්න කොටු වරහන් දෙක. ඉස්තාත් තියලා කොටු වරහන් දෙකක්. දැන් වරහන් වහන්න. ස්ථානක් තියන්න ඕනේද සර්? ස්ථාන තියන්න ඕනේ. එහෙම ඒක ඇත්තටම දාන්න. ස්ථාන තිබ්බත් එකයි නැත්නම් කමන්නේ. ඊට පස්සේ ආයෙත් සංගල වරහණක් දාන්න ඕනේ. අර සංගල වරහණ වහන්න මේ වෙන්නේ අලුතෙන් සංගල වරහණක් දාන්න ඕනේ අරක දාපු පැත්තට. ඕක නෙමෙයි අනිත් පැත්ත. වහන්න මේ වෙන්නේ අලුතෙන් එකක් ආයෙ පටන් ගන්න. ඊට පස්සේ end එක ගන්න. හරිද? enter කියලා තියෙන විතර නේද? enter කී එක දන්නේ නැද්ද? හරිනේ. ඊට පස්සේ capital S system කියලා type කරන්න ඕනේ. capital S වලින් තමයි පටන් ගන්න ඕනේ. system dot එක කියන එක type කරන්න dot එකක් දෙන්න. dot එක තියෙනවනේ එතන shift එක ගන්න. system dot එකක් නෑ shift එකත් එක්ක ගන්නවා. shift එකත් එක්ක ගන්න ඕනේ. එතකොට තමයි dot එක වදින්නේ. නෑ සර්. shift එකයි ඒ key එකයි දෙකම එකපාරව ගන්න. එතකොට තමයි dot එක press මේ වදින්නේ. shift එක දන්නවද? ඔව්. shift එක ගන්න shift එක ඔබාගෙන තියෙන්නේ දැන්. ඔව් සර්. ඊට පස්සේ ආයි cell එකක් එපුවා නේද අර arrow එකක් ආවේ. ඔව් සර්. ඔය එක ඔබන්න එතකොට දැන් shift එක ඔබලා එකත් ඔබන්න. එන්නේ නැද්ද? එහෙනම් ඔයගේ මේ numbers තියෙන පැත්ත තියෙනවනේ දකුණු පැත්තේ කෙළවරේ numbers තියෙනවනේ. ඔව් සර්. ඒකේ යට තියෙනවද බිංදුව ගාව dot එක? ඔව් සර්. ඒක ඔබන්න. හරිද?
මොකුත් වෙන්නේ නැහැ සර්. ඔයා නම් ලොක් එක ඔබලා තියෙන්නේ. නම් ලොක් එකක් තියෙනවනේ නම්බර්ස් උඩ. නෑ ඈ ලොක් වෙලා නැහැ සර්. නම් ලොක් ඔබලා නැහැ. එහෙනම් ඒ ඩොට් එක වදින්නේ නැති. දන්නේ නැහැ සර්. නම් ලොක් එක ඔබන්න බෑනේ නේද? හරි සර්. දැන් ඩොට් එක ඔබන්නවා. ඔය ඩොට් එක නෙවෙයි බිංදුව නෙවෙයි. බිංදුව ගාව තියෙනවනේ ඩොට් එක. හරි. ආගතින් නම් ලොක් එක ඔෆ් කරන්න බෑනේ දැන්. හරි සර්. දැන් සිස්ටම් ඔක තන හිතනක් තියන්න ඕනේ නැහැ. සිස්ටම් කියන තැනම ඩොට් එක දෙන්න. හිතනක් තියන්න නැතුව. දැන් ඩොට් එක. ඩොට් out out o u t dot dot I dot print ln print ln ස්තනක් නෑ එල්ලේ. නෑ හිස්තනක් නෑ නිකම්ම ln ඊට පස්සේ වරහණක් සාමාන්‍ය වරහණක් ඔය කොට වරහණ අර අංකවල තියෙන 9 බිංදුව කියන අංකවල තියෙනව නේද වරහණ නිකන් වරහණක්. අන්න හරි නිකන් වරහණ ඊට පස්සේ කම උඩින් දාන කම තියෙන උද්දෘත කම කියන්නේ ඔයාගේ එන්ටර් බටන් එක ගාව තියෙනව නේද කම එන්ටර් බටන් එක ගාව වම් පැත්තේ එන්ටර් බටන් එක තියෙනවා ඒකට වම් පැත්තේ shift එක තියෙනවා පේනවද ඔව් සර්. shift එකට උඩින් මොකක්ද තියෙන්නේ කැප් ලොක් එක. ඒ වම් පැත්තේ දකුණු පැත්තේ එන්ඩ් එක පේනවද දකුණු පැත්තේ ඉලක්කම් ගාව තියෙන එන්ඩ් එක දකුණු පැත්තේම කෙළවරේම ඉලක්කම් තියෙනවනේ ඔව් සර්. එතන ඉලක්කම් ගාවම එන්ටර් කියලා එකක් තියෙනවා දැක්කද ඔව් සර්. එන්ටර් බටන් එකට වම් පැත්තෙන් තියෙනව නේද පොඩි ඉරි කැලි දෙකක් තියෙන බටන් ඉරි කැලි දෙකක් තියෙන බටන් ඉරි කැලි තුනක් තියෙනවා ඒක ඔබන්න ඔබ එන්ටර් බටන් එක ගාව තියෙන වම් පැත්තේම තියෙන වම් නෑ පැත්ත නේ සර්. කීබෝඩ් එකේ L අකුරද තියෙන තැන දන්නවද JKL කියලා ඉවරෙන්නේ එතන නැද්ද ඔයා දන්නවනේ කමා තියෙන්නේ උඩින් දාන කම උද්දෘත කමා කියලා සිංහලෙන් කියන්නේ මට ඉංග්‍රීසියෙන් කියන නම දන්නේ නැහැ ඔව් දන්නවා සර්. උද්දෘත කමා හොයාගන්න බැයිද කීබෝඩ් එකේ semicolon සෙමිකෝලන් කියන්නේ උද්දෘත කමා නෙවෙයිනේ සෙමිකෝලන් එක නේද ඩොට් එකයි මේකද? ගන්න හරි ඒක ඔක ඇතුලේ දෙන්න hello world කියලා ටයිප් කරන්න කැපිටල්ද සර්? ඒක දැන් අපිට කැපිටල් වලින් print වෙන්න ඕන නම් කැපිටල් වලින් දෙන්න ඕනේ සිම්පල් වලින් print වෙන්න ඕන නම් සිම්පල් වලින් දෙන්න අපි මොකක් දුන්නත් ඒක print වෙනවා හෙලෝ. ඔයා කැමති අපි දෙන්න hello world කියලා දෙන්න එතන hello world ඔක වහන්න දැන් වහන්න ඊට පස්සේ උතන්ට semicolon එක දාන්න semicolon dot එකයි කමාවයි හරි ඊට පස්සේ enter කරන්න enter කරලා අර දැන් සංගල වරහන් දෙක වහන්න ඕනේ සංගල වරහන් දෙකම වහන්න ඕනේ
මුලින්ම එකක් වහන්න සංගලවරන් වහන එක දාන්න ඊපස්සේ එන්ඩ් එක ඔබලා ආයේ සංගලවරන් වහන්න. දෙසරයක් දාන්න ඕනේද සර්? ඔය දෙපාරක් සංගලවරන් ඇරියනේ ඒක දෙපාරක් වහන්න. හරි දැන් ඔබ සේව් කරන්න මේ ෆයිල් කියලා තියෙන්නේ. ඔබ ෆයිල් කියලා තියෙන්නේ. සේව් කරන්න දන්නවනේ. ෆයිල් කියලා තියෙන්නේ. අන්න ෆයිල් එකට ගිහින් save as යන්න ඕනේ. save as ෆයිල් කියන එක යන්න ඕනේ. ඔය edit වලට ගිහින් තියෙන්නේ. ඔගේ save as කියන එක යන්න ඕනේ. හරි. as එකට ගිහින් දැන් මේක save කරන තැන මතක තියාගන්න ඕනේ. දැන් මේක save වෙන්නේ this PC වල documents වල. එතකොට දැන් ඔය තියෙන ටික delete කරලා අයින් කරන්න. අයින් කරන්න. දැන් දෙන්න ඕනේ ආගේ ක්ලාස් එකේ නම මොකද්ද අපි හදු ප්‍රෝග්‍රෑම් එකේ. ප්‍රෝග්‍රෑම් එකට යන්න බෑ. hello world hello world නෙමෙයි. ක්ලාස් එකේ නම. public class public කියන්නේ access modify එක, class කියන්නේ class එක හදන keyword එකනේ. අපි ඒකේ නම විදිහට දැම්මේ. notepad එකට ගියාම බලා ගන්න පුළුවන්. කොහොම කට් කරලා හරි කමන්නේ notepad එකට යන්න. public class කියන්නේ ex1 ex1 තමයි class එකේ නම. class කියන්නේ class එකක් හදනවා කියලා අපි දැන් කියන්නේ class කියලා keyword එක දීලා. හරි සර් save as save ඒ දුන්නේ save නේ save ආයි. ඔක අයින් කරන්න ID. අයින් කරලා එතන ex එතන capital E දෙනවා ex1 .java extension එක අනිවාර්යයෙන්ම .java දෙනවා. ඊට පස්සේ save කරන්න. දැන් command prompt එක on කරන්න. command prompt එක on කරන්න ඕනේ. on කරලා cd කියලා ගහන්න ඕනේ. cd කියලා type කරන්න. cd ඔව් එතන cd කියලා type කරන්න. capital ද simple ද simple cd කියලා type කරලා දැන් අර source file එක save වුණ දැනක් තියෙනවනේ. save වුණ දැනට යන්න ඕනේ. this pc වල document වල දුක save වෙයි. source file එක save වුණ දැනට යන්න ඕනේ. this pc එකට යන්න ඕනේ. ඔබ minimize කරන්න. this pc එකට යන්න. this pc එක යාමගේ document වල save කරලා තියෙන තැන document download පැත්තේ. මේකද සර් ඔය එනේ ex1 කියලා save කරපු file එක තියෙනවනේ මෙතන. පේනවද? ඔව් සර් එතකොට දැන් cd කියලා අපි එතන command prompt එක ගහලා තියෙන්නේ. දැන් මේක තියෙන තැන link එක copy කරගන්න ඕනේ. link එක තියෙන උඩ search bar එකේ තව තියෙන link එක උඩ file එක උතන තියෙනවා. ඔක තියෙන තැන link එක උඩ තියෙන. උඩ තව උඩ. ඔතනද සර් විනාඩියක් ඉන්නේ මම call එකක් තියෙනවා.
මොකද සර් කරන්න ඕනේ? සර් එනවද? එහෙනම් පොඩ හරි කොහොම කෝල් එකක් ආවා ඒක. දැන් උඩ ලින්ක් එක තියෙන්නේ this pc කියලා නේද? තව උඩට යන්න ඕන. උඩම තමයි උතන ෆයිල් එකේ තියෙන තැන ලින්ක් එක තියෙන්නේ. උඩ සර්ච් උඩම. ඔතන සර්ච් බාර් එකේ තියෙන ඊට වම් පැත්තේ අන්න ඒක ක්ලික් කරන්න ඕන. ඔයා ඉතින් හරි දැනට ගියා. හරිද? මෙතන සර්. නෑ පොඩ්ඩක් යට දාන්න. ඔන්න තාගේ ක්ලික් කරන්න. ඔයාලට වම් පැත්තට ඇවිල්ලා. තව දකුණු පැත්තට එන්න ඕනේ. තව දකුණට එන්න ඕනේ. තව ටිකක් එන්න ඕනේ. දැන් ඔන්න දැන් ක්ලික් කරන්න. දැන් ක්ලික් කරන්න. ඒ ආයෙත් ගොඩක් ගියා. තව දැන් ටිකක් වම් පැත්තට එන්න. දැන් ක්ලික් කරන්න. දැන් රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරන්න. එතරම් රයිට් ක්ලික් කරන්න. කොපි කරගන්න දන්නවනේ. මොකද ඉතින් රයිට් ගන්න හරියෙන් කොපි කරන්න. කොපි. ඊට පස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහින් cd කියන තැන දෙන්න ඕනේ. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට යන්න ඕනේ. ඊට පස්සේ එතන cd කියන දීලා දෙන්න. ඒ ස්පේස් ඉස්සන තියන්න ඕනේ. ඉස්සන තියලා දැන් පේස්ට් කරන්න. ඊයන සෝස් ෆයිල් එක තියෙන තැන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට කියන්නේ නැත්නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක දන්නේ. දැන් එන්ටර් කරන්න. හරිද සර්? නෑ වැරද්දක් තියෙනවා මොකක් හරි. ඔය කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ලොක් කරනවා. කට් කරන්න මේකේ ලොකු කරන්න කියලා කට් කරා. කවන්නේ දැන් ආයෙ ගන්න ඕනේ. Windows Vista මෙතන CD කියලා දෙන්න ඕනේ. CD කියලා ටයිප් කරන්න. CD ඊට ඉස්තනක් තියන්න. ඉස්තනක් තියලා this PC කියලා ටයිප් කරන්න. this PC කියන එක ටයිප් කරන්න. සර් මෙතන තියෙනවානේ. නැත්තම් D එකට ගියාම හරි. this PC එකට ගිහලා කරන්නද සර්? ඔව් this PC එකට ආයෙ ගිහලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක අයින් කරන්න ඕනේ. අයින් කළා ex1 කියන ෆයිල් එක කොපි කරගත්තා නම් හරි. ex1 කියන ෆයිල් එක කොපි කරගන්න. ෆයිල් එක කොපි කරගන්න. ඒක කොපි කරන්න. ෆයිල් එක කොපි කරන්න ඕනේ. දැන් ලින්ක් එක කරන්නේ දැන් ෆයිල් එක කොපි කරගන්න ඕනේ. ෆයිල් එක කොපි කරලා ඔක රයිට් ක්ලික් කරා නම් කොපි කරන්න පුළුවන්. ex1 කියන උඩට ගිහින් රයිට් ක්ලික් කරන්න. ඔක රයිට් ක්ලික් කරා නම් කොපි කරන්න පුළුවන්. කොපි තව යට ඔක දැන් ටිකක් පස්සට යන්න ඕනේ. ඉතින්ලා this PC පස්සට කියන්නේ නෑ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට නෙමෙයි යන්න ඕනේ. this PC එක ඇතුළේම ආයේ පස්සට යන්න ඕනේ. ඒ කියන්නේ D එකට යන්න ඕනේ. C එක ඇතුළේ ඉන්නේ. this PC කියන එක මේව කරන්න. නෑ ඒක හරි ගමන් ඒක ක්ලික් කරන්න. ඔගේ D එකට යන්න ඕනේ. D එකට. C මේ C එක විතර F එකක් තියෙනවා. G එක කියලා තියෙනවානේ. Google Drive එක.
අර ඩෙස්ක්ටොප් කියන එකට යන්න බලන්න. උඩ තියෙන. දැන් පස්සට යන්න. ආයෙ පස්සට එන්න. පස්සට එන්නේ ඔහමනේ. ඔක කට් කරන්න බෑද? මෙතන තියෙන arrow එකේ. එහෙම හරි ගමන්නේ. C එකට යනවා නේද? C එකට. ක්ලික් කරන්න. program file ද sir? නෑ පොඩ ඉන්න. ආයෙ පස්සට එන්න. ડોક્યુમેન્ટ කියන එකට යන්න බලන්න. ડોક્યુમેન્ટ. මෙතන පාත් එක දුන්නාම පාත් එක දන්නේ නැහැ කියලා කියනවා නැතේ. මේක ආයෙ ලින්ක් එක කොපි කරගන්න ඕනේ. උඩ ලින්ක් එක. උඩ ලින්ක් එක දැන් කොපි කරන්න ඕනේ. පේස්ට් කරන්න. කොපි කරන්න. දැන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ තියෙන ආයෙ දීලා බලන්න. දැන් තව කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට යන්න ඕනේ. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට. කමාන්ඩ් ප්‍රොම්ප්ට්. දැන් ඔය එකක් කට් කරලා දැම්මම හරි. ඔතන ගහන්න this PC කියලා ටයිප් කරන්න. this PC කියලා ටයිප් කරන්න ඕනේ. ස්ථානක් තියලා this PC කියලා ටයිප් කරන්න. capital T එක ස්ථානයි ස්ථාන දෙකක් තියලා තියෙනවා. එක ස්ථානයි තියන්න ඕනේ. හරිනේ? දැන් capital T ටයිප් කරන්න ඕනේ. H simple H I S ස්ථානක් P C capital P capital C capital P capital C capital C ඊට පස්සේ දැන් ඔක එන්ටර් කරන්න බෑ. එන්ටර් කරන්න. The system cannot find the path specified. path එක හොයාගන්න බැලු command prompt එකට. එහෙනම් දැන් කරන්න තියෙන ICD කියලා ටයිප් කරන්න. CD කියලා ටයිප් කරන්න ඕනේ. CD කියලා ටයිප් කරන්න ඕනේ. ආයි බලන්න. ස්ථාන ඊට පස්සේ අර පේස්ට් කරන්නකො දැන් කොපි කරන් ආපු පේස්ට් කරන්න. දැන් එන්න කරනවා. ඒ පාත් එක හොයාගන්න බෑ කියලා කියන්නේ. මේකට මොකද කරන්නේ? System cannot find the path. දැන් තව කෙනෙක් ඉන්නවා. ඔයා බලාගත්තනේ වැඩ මේ කරන ඉතින්. සමීර. ඔව් සර්. ඔයාගේ ෆෝන් එකකින් ලැප් එකකින් ඕනනම් ෂෙයා කරොත් කරන්නත් පුළුවන්. ලැප් එක පොඩක් මේ ටිකේ මේ කැඩලා පොඩි අවුලක් වෙලා තියෙන නිසා ඕනේ හදන්න දෙන්න. මේ සෙමස්ටර් 1 එකට නම් මේ ප්‍රැක්ටිකල් කරන්න ඉතර ඕනේ නැහැ. ඔක ඔන්ලයින් කම්පයිල් එකනොත් පුරුදු වෙන්න පුළුවන්. මොකද ප්‍රැක්ටිකල් නැහැනේ. මම නිකන් මේක දැන් කරලා පෙන්නන්න හැදුවේ. මෙයාගේ පාත් එක ස්පෙસિෆයි වෙන්නේ හොයාගන්න බෑ කියලා. සර් මේ normal computer එකකට බැයිද සර් මේ Java install කරන්න? පුළුවන්. පුළුවන්. එහෙනම් මේ සර් මම ඊළඟ දවසේ වෙද්දී ඒ computer එකට හදා ගන්න. එහෙම දාගන්න. ඊට පස්සේ මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා බලන්න පුළුවන් මේ විදිහට.
පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නතර කරන්න. ස්ටොප් කරන්න. හරි. ස්ටොප් කරන්නකෝ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ. මගේ ස්ක්‍රීන් එක පේනවනේ. පේනවද? පේනවද? ඔව් සර්. එතකොට මම CD කියලා මෙන්න දැන් මම ටයිප් කරා. පොඩ ඉන්න ඕන. CD කියලා ටයිප් කරා. පේනවනේ? ඔව් සර්. එතකොට මම ගිහින් ගිහිල්ලා මේ විදිහට මගේ දැන් තිබුණේ ES1 කියන එක නෙමෙයි ES1 කියන තැන තියෙන ලොකේෂන් එක මේ විදිහට කොපි කරගෙන ඇවිල්ලා මෙතනට කරලා එන්ටර් කරාම කිසිම රේඛක් නැතුව එතනට මේක ලෝඩ් වෙනවා. අර යගේ ස්පෙસિෆික් පාත් එක හොයාගන්න බැරි කෙනෙක් හදා ගන්න පුළුවන්. දැන් මම වෙලා යන හින්දා පොඩ්ඩක් නැවතුයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ Java C කියලා ටයිප් කරලා ෆයිල් එකේ නම දෙන්න. ෆයිල් එකේ නම es1.java නම දුන්නා කම්පයිල් වෙනවා. කම්පයිල් වෙලා ඉන්ටර්මීඩියට් බයිට් කෝඩ් එක දෙනවා. ඊට පස්සේ Java ට දීලා රන් කරන්න තියෙනවා. Java es1 එතකොට hello world කියන එක print වෙනවා මේ විදිහට. මම පළවෙනි දවසේ ඉඳන් මේ මූලිකම පොඩිම ටික තමයි කරේ. එතකොට අර ඔයාගේ මේව එක අපි හෙට බලමු. හෙට පුළුවන් වෙලාවක් තියෙනවද ෆ්‍රී වෙලාවක්? මස් තියෙනවද ෆ්‍රී වෙලාවක්? සර් මේ නෝට්ස් අපිට දානවද? මම නෝට් එක එවන්නම්. මේ ෆ්‍රී වෙලාවක් තියෙනවද? මොකද සර්? හෙට පුළුවන් වෙලාවක් තියෙනවද අර මේ අර හදාගන්න? මම එවිලා බලන්නම් දැන් වෙලාව නැති හින්දා මම කියන්නේ. සර්ට ෆ්‍රී මොන වෙලාවද? මට උදේ ලිස්ට් එකක් තියෙනවා. එතකොට ආයේ හවුස් තියෙනවා. උදේ 11ට විතර පුළුවන්ද? 11 මාරට විතර. හෙට උදේට. හා සර්. බලන්න කරමු. නම්බර් එක දිනවනේ මම කතා කරන්න කියන්නම්. සර් මට මෙසේජ් එකක් දාන්න. මෙතෙන් දාන්න. එතකොට තව පැය භාගයක් තියෙනවා. එතකොට අපිට ඊළඟ පාඩම ඉගෙන ගන්න තියෙනවා. මේ ස්ක්‍රීන් එක පේනවනේ. ඊළඟ පාඩම ඉගෙන ගන්න තියෙනවා identifiers ගැන Java වල architecture of a Java program. program එකක architecture ගැන. එතකොට identifiers ගැන ඉගෙන ගන්න තියෙනවා. identifier එකක් කියන්නේ class එක නමක් හරි variable එක නමක් method වල නම් package වල interface වල නම් වල තමයි identifiers කියන්නේ ඒවා. ඒකට කියලා දෙන්නම් keyword comments escape sequence packages classes methods
variable arrays, control structure, operators. මෙතනින් සෑහෙන ප්‍රමාණයක් කවර් වෙනවා. ඊට identifiers ගැන කියනවා. keyword කියන කියලා දෙන්න තියෙනවා. comments comment එකක් කියන්නේ මේ විදිහට ප්‍රශ්න තියෙනවා කරන්න. ගොඩක්ම ප්‍රශ්න තමයි කරන්න ඕනේ past papers ටික. excuse me sir. ඔව්. සර් මේ දැන් අපිට මේ එක්සෑම් තියෙනකොට මේ කෙටි ප්‍රශ්න විතරද එන්නේ? ඔව් exam එකට? semester 1 තියෙන MCQ ටික. MCQ 45ක් විතර තියෙනවා. alright. එතකොට සර් දැන් එක ප්‍රශ්නයකට මේ උත්තර එකකට වඩා තියෙනව නේද? ඔව් උත්තර පහම හරියන ඒවාත් තියෙනවා. ඒකේ ලකුණු ගන්න මෙහෙමයි. දැන් මෙතන උත්තර පහක් තියෙනවනේ. මේ තියෙන ආව ප්‍රශ්නයක් BIT paper එක. උත්තර පහක් තියෙනවනේ. උත්තර පහේ දැන් මේක උත්තර දෙකක් හරි කියලා ගත්තොත් මේ උත්තර දෙකට දෙකම ගහලා දීපොත් එක ලකුණක් හම් වෙනවා. වැරදි උත්තර තුන හරි උත්තර තුනම ගහලා දීපොත් ධන එක ලකුණක් හම් වෙනවා. වැරදි උත්තර තුනම ගහලා දීපොත් ඍණ ලකුණක් හම් වෙනවා. හැබැයි මේ ඍණ ලකුණ මේ සම්පූර්ණ ලකුණු ගන්නට එකතු වෙන්නේ මේක මේ ප්‍රශ්නෙට විතරයි එකතු වෙන්නේ. ඍණ මේ වැරදි තුනම ගහලා දීපොත් ඍණ ලකුණයි. හැබැයි ඒක මුළු ගානට එකතු වෙලා මුළු ගානින් අඩු වෙන්නේ නැහැ. මෙතනින් මේ ඍණ ලකුණ ඉවරයි. එතකොට දැන් අපි ඒක හරි එක උත්තරයකට විතරක් ගහලා දීපොත් උත්තර දෙකක් හරිනේ. ඒ හින්දා හරි උත්තර ගානින් බෙදනකොට එක බෙදීම දෙක 0.5 ලකුණු හම්බෙන්නේ එක හරි උත්තරයක් ගහලා දීපොත්. එක හරි උත්තරයක් එක්ක වැරදි උත්තරයක් ගහලා දීපොත් වැරදි උත්තර තුනම ගහුවොත් ඍණ ලකුණක් හම්බ වෙනවා. එතකොට වැරදි එක උත්තරයකට හම්බෙන ලකුණු ගන්න තමයි ඍණ එක බෙදීම තුනක්. එතකොට හරි උත්තරයක් ගහලා තිබ්බොත් එතන ධන ලකුණු භාගයක් තියෙනවා. වැරදි උත්තරයක් ගහලා තිබ්බොත් හරි උත්තරයේ වැරදි උත්තරයේ භාගයෙන් ඍණ එක බෙදීම තුනක් අඩු වෙනවා. එතකොට මේ භාගයෙන් ඍණ එක බෙදීම තුනක් අඩු වෙලා තමයි ලකුණු එන්නේ. තේරුණාද? නැද්ද? තේරුණා සර්. මේකේ උත්තර පහම හරියන ඒවාත් තියෙනවා. උත්තර දෙකක් තුනක් තමයිලාට එක උත්තරයක් විතරක් එහෙම තියෙනවා. මේක ගොඩක්ම තියෙන්නේ මුල්ලිගේ තියෙන කෝඩ් එකක් දීලා අවුට්පුට් එක ගන්නවා. මේ what would the output of the program. ඒවල මේ ප්‍රෝග්‍රෑම් එක බලලා අවුට්පුට් එක මොකක්ද කියලා මාක් කරන්න තමයි මේ කමෙන්ට් වලින් ප්‍රශ්න තියෙනවා. tips එක මට අද ඕනලාදී පොඩ්ඩක් අර මූලික හැඳින්වීම කරලා මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා පෙන්නන්න. ඒක කරලා පෙන්නනවා. අපි නම් ලබන සතියේ ඉඳන් ඊටු ටික කරන්නේ. හරිද? එහෙම කරමු. හරි සර්. හරි සර්. right. එහෙනම් මම මෙතන නවත්තනවා. ඊළඟ බදාදා ඊළඟ අඟහරුවාදා කරමු. මෙතන. මම ඊළඟ බදාදා 6 වෙනකන් කරලා. හරි සර්. thank you very much sir. හරි. thank you. හරි සර්. thank you very much. සර් ඔව් කියන්නේ. සර් අපිට මේ group එකට මේ bank details ටික දාන්න සර්. ගෲප් එකක් නෑ මම ඉන්බොක්ස් එකක් සර් මේ WhatsApp එකේ දාන්න සර්. WhatsApp වල. okay sir.